චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, ලෞතර බුද්ධ ශාසනයක තියෙන කාලයක ඒ ලෞතර බුද්ධ ශාසනයක් උරුම ඇතුව මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්න වාසනාවන්ත වෙච්ච අපට මේ සංසාර දුක්ඛිනි ටික නිවා ගන්න පුළුවන් වැඩපිළිවෙලකට මාර්ග ප්‍රතිපදාවකට ප්‍රායෝගිකව තම තමන්ට පුළුවන් ප්‍රමාණයට අවතීර්ණය වෙන්න පුළුවන් කාලයක් අවස්ථාවක් තමයි පින්වත්නි උදා වෙලා තියෙන්නේ අපිට. ඒ නිසා අපි කවුරුත්ම උත්සාහවන්ත වෙන්න වෙනවා මේ කලාතුරකින් ලැබුණු උතුම් සද්ධර්මය යම් ප්‍රමාණයක් හෝ ප්‍රායෝගික කරගන්න තමන්ට පුළුවන් විදිහකට. එහෙම නැතිව පින්වත්නි අපි මේ වෙන බාහිර කුමන ක්‍රියාකාරකම් වල යෙදුනත් බාහිර කුමන වැඩපිළිවෙළවල් අපි ක්‍රියාත්මක කරත් මේ මාර්ගය හිත තුල ප්‍රායෝගිකව වැඩෙන්නේ නැතිනම් බුද්ධ ශාසනය තුල ලැබෙන්නා වූ රැකවරණය අපට අහිමි වෙලා යනවාමයි. අපි විසින් දැනට කරනු ලබන බොහෝ බාහිර දේවල් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නටත් මත්තෙන් අබුද්ධෝත්පාද කාලවලත් කළ කී දේවල් තමයි බොහෝ දුරට දැනටත් සිද්ධ කරන්නේ. උතුම් ඥානවන්ත කෙනෙක් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට අනුකූලව මානසිකත්වයේ මෙහෙයව ගන්නට පුළුවන් ශක්තියක් ජවයක් තියෙන්නේ. එතකොට පින්වත්නි ඒ ශක්තිය ජවය
තියෙන විදිහට තමයි අපිට මේක ප්‍රායෝගික කරගන්න පුළුවන් විදිය තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ නිතර දකින්න අහන එකම දහම් කරුණක් වුවත් ඒ අහන එකම දහම් කරුණ වුණත් පින්වත්නි ඒක බලන්න අපිට ඒක තුල ප්‍රායෝගික වෙන්න පුළුවන්ද කියන එකම බලන්න. ඔබගේ දක්ෂතාවය වෙන්නේ පින්වත්නි මේ ධර්මයේ පාඩම් කිරීමවත් නෙමෙයි මේ වෙන බාහිර දේවල් කරන එකවත් නෙමෙයි ඔබගේ දක්ෂතාවය වෙන්න ඕන ඔබගේ වීරිය වෙන්න ඕන කුමක්ද මේ යහන එකම ධර්ම කාරණාවක් තුල හරි පින්නනි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධාන ඉලක්කයට අනුරූපව ප්‍රායෝගික තලයකට එන්න පුළුවන්ද කියන එකමයි. එහෙම නැත්නම් ඔබට අනන්ත දන් දෙන්න පුළුවන්. සීලයත් හොඳට සම්මත සීලයත් ආරක්ෂා කරන්න පුළුවන්. විනයත් ආරක්ෂා කරන්න පුළුවන්. හැබැයි ඔබ ධර්මයේ තුල නොහිටියොත් ධර්මයේ ප්‍රායෝගික නොවුනොත් ඔබ පින්වත්නි ඒ දුක්ෙන් අත මිදෙන නැවත නූපදින්න හේතු වන ඒ වැඩපිළිවෙල ප්‍රායෝගික නොවුනොත් ඔබ ආයර බුද්ධෝත්පාද කාලවල ජන්ම ලාභ ලබන වැඩපිළිවෙලේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩපිළිවෙලේමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය අපිට පින්වත්නි හකුලවල තනිපදයකට ගන්න පුළුවන් මට්ටමක් ආවොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? චේතනාව තමයි කර්මය. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. දැන් ওই චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අනුව බලන්න මේ චේතනා පවත්වන ස්වභාවය මත කර්මය සකස් වෙනවා. එතකොට දැන් හකුලවා කියන්න කිව්වොත් දැන් මේ කර්ම සකස් කරන්න කියන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ බාහිර කරන කුමන වූ ක්‍රියාකාරකමක් වුවත් කම් නැත බලන්න ඔබේ චිත්තාභ්‍යන්තරය දෙස බලන්න කියන එක තමයි ඒ කියන්නේ. ඒ ඔබ කරන දෙයට අනුරූපව චේතනාව සකස් කරලා ඊට අනුරූපව කර්ම හදනවද කියලා බලන්න දහම් ඇසක් ඔබට තිබිය යුතුයි. එහෙම නැතුව ඔබ සමහර විටක බාහිරින් දේවල් වලින් මේ දේ හොඳයි මේ දේ හොඳ නැහැ කියලා ආරක්ෂා වීම වෙනව ඇති. හැබැයි මේ දේ හොඳයි කියලා ඔබ ආරක්ෂා වෙන විට බලන්න චේතනාව කොහොමද කියලා. මේ දේ නරකයි කියලා ඔබ ආරක්ෂා වෙන විට බලන්න චේතනාව කොහොමද කියලා. එතකොට ඒ චේතනාව අනුව ඔබ ඒ කරන ක්‍රියාකාරකමට අනුරූපව
ඔබ චේතනාත්මකව කර්ම පිළියෙල කරනව නම් චේතනාත්මකව කර්ම පිළියෙල කරනව නම් පින්වත්නි ඔබ නැවත ඉපදීමට නැවත දුකට උරුමකම් කියන්න නැත්තම් මේ දුක ලැබෙන වැඩපිළිවෙලට ඔබ ගොදුරු වෙලා ඉවරයි. ගොදුරු වෙලා ඉවරයි. මක් නිසාද ඒ දුක ලැබෙන වැඩපිළිවෙලට ගොදුරු උනේ? ඔබ මේ බාහිරින් යම් යම් දේවල් කරන අවස්ථාවේ මනෝභාවය තුල පැවැත්තුවා කර්ම සකස් වන වැඩපිළිවෙල. අවිද්‍යා සහගත වැඩපිළිවෙල. ඒ හේතු කොටගෙන සංස්කාර සකස් වෙනවා. බලන්න. අවිද්‍යා සහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන විට ඒ හේතු කොටගෙන සංස්කාර සකස් වෙනවා. බලන්න පින්වත්නි, දැන් ඔබ සීලාදී ගුණධර්මයක් ආරක්ෂා කරයි. ඒ සීලා මම කියන එක හොඳට නුවණින් විමසන්න. සීලාදී ගුණධර්මයක් ඔබ ආරක්ෂා කරනවා. ඒ සීලාදී ගුණධර්මය ආරක්ෂා කරන්නේ ඔබ ආරක්ෂා කරන්නද කියලා බලන්නකෝ. සීලාදී ගුණධර්මය ආරක්ෂා කරන්නේ ඔබ ආරක්ෂා කරන්නද කියලා බලන්නකෝ. සීලාදී ගුණධර්මේ ආරක්ෂා නොකළොත් ඔබට අපහාසයක් නින්දාවක් එනවද බලන්නකෝ. එහෙනම් ඔබ මේ සීලාදී ගුණධර්මය ආරක්ෂා කරන්නේ ඔබව රකින්න නම් පිනනි මාර්ග ප්‍රතිපදාව ඔබ තුල වැඩෙන්නේ නැත. ඒ සීලය ආරක්ෂා කරන එකේ විපාකය ඔබට ලැබෙයි. සීලය ආරක්ෂා කරන එකේ විපාකය ඔබට ලැබෙයි. හැබැයි මාර්ග ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැත. ඇයි මාර්ග ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැත්තේ? මේ සීලාදී ගුණධර්මය ආරක්ෂා කරන්නේ ඔබව ආරක්ෂා කරන්න. ඔබව ආරක්ෂා කරන්න. එතනම පින්වත්නි අවිද්‍යා සහගතයි. එතනම පින්වත්නි දෘෂ්ටි සහගතයි. එතකොට ඒ අවිද්‍යා සහගත වූ දෘෂ්ටි සහගත වූ චේතනාවෙන් යුක්තව ඔබ සීලය ආරක්ෂා කරනවා. හොඳයි. ඒකට ඔබට මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒකට ඔබට පිනක් වැඩෙනවා. පිනක් වැඩෙනවා. ඒ පිනට අදාළ සම්මත මරණින් මතු සුගති ආත්මයක උපත ලබනවා. සම්මත මරණින් මතු සුගති ආත්මයක උපත ලබනවා. හැබැයි ඔබ අහලා තියෙනවා සුගතියේ ඉපදුනත් සැපද? දුක ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මනුස්ස ලෝකය කියන්නේ සුගතියක්. මේකත් සුගතියක්. ඒ නිසා පින්වත්නි
දැන් මේකත් සමහර විට අපි අහලා තියෙනවනේ පින්වත්නි දිව්‍ය ලෝකවල දිවිවරුන්ට සිතූ පැතූ සම්පත් ලැබෙනවා කියලා. හිතන්නේ මොකද්ද? හිතන දේ ලැබෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න සමහර අයට එහෙමයි පින්වත්නි. හිතන දේ ලැබෙනවා. හිතන කියන්නේ හිතන එක දැන් දෙවිවරුන් හිතන එකට අදාළවම ලැබෙනවා. මෙයාලා හිතන එක අනිත් කෙනාට අඟවන්න ඕන. මට මේක අවශ්‍යයි. එයා හිතන එක තමයි දැන් ප්‍රායෝගිකව මට අවශ්‍යයි. ඒක ලැබෙනවා. බලන්නකෝ එතකොට මට මේක අවශ්‍යයි එච්චරයි. දැන් කොච්චර පිරිසක් ඉන්නවද බලන්නකෝ එවැනි අය. එයාලා හිතනවා මේක අවශ්‍යයි මෙහෙම නැත්තම් ඒ හිතන දේවල් ලැබෙනවා. ඒක කොච්චර පින් කරලාද බලන්නකෝ. සමහර අය එහෙම හිතලා මේ සමහරලාට චිට් කෑල්ලක ලීලා දෙන ප්‍රමාණයක් විතරයි ඒ ප්‍රමාණවල ලැබෙනවා. සමහර අයට ගෙවල් ගානේ ඉල්ලගෙන ඇවිද්දත් හම්බ වෙන්නේ නැහැ. ආන්න ඒක තමයි පිනේ විෂමතාවය. එතකොට මේකත් මේ සුගතියක් මේ මනුස්ස ලෝකයක් සුගතියක්. එතකොට පින්වත්නි ඕගොල්ලෝ දැක්කොත් ඔබේ හිත තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල දැක්කොත් ඒ වෙන වැඩපිළිවෙල තුල ආත්ම දෘෂ්ටිය සරණ යාම ආත්ම දෘෂ්ටිය ගොදුරු කර ගැනීම තියෙනවද නැද්ද කියලා දකින්න පුළුවන් නම් බලන්නකො පින්වත්නි ආත්ම දෘෂ්ටිය සරණ යාමක් නැත්තම් දැන් ඔබට ඕගොල්ලෝ මේ අහුවොත් අද මොකද මේ බණහන් ආවේ කියලා බොහෝ අය හිතන්නේ අනේ කොහොම හරි බණපදයක් අහලා සනසීමෙන් ඉන්න අවස්ථාව ඇති කරගන්න සනසීමෙන් ඉන්න අවස්ථාව ඇති කරගන්න එහෙම නැත්නම් මෙවන් දුක්ඛිත උපතකට තවත් මතුදා මුණ නොගැහෙන්න නොලැබෙන්න වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්න නැත්තම් නිවන් දකින්න කියලා හිතාගෙන කියලා උත්තර ඔබ සපයයි. හැබැයි පින්වත්නි ඔබ දන්නේ නැහැ එතනත් ඔබ මම කියන දෘෂ්ටිය උපාදාන කොටගෙන. ඇයි ඔබ දැන් මේ බණ අහලා මේ පැත්තට වැඩියෙන්ම නැඹුරු වෙනවා මොකද කියලා ඇහුවා අයියෝ මෙවන් දුකක් නම් මතුවටවත් අපිට හිමි වෙන්න එපා. මේක මේ මනුස්ස ලෝකේ ආවත් මේක පුදුම දුකක්. මේ දුකෙන් අත මිදෙන්න තමයි දැන් මේ වෑයම් කරන්නේ. එදින කවුද මේ දුකෙන් මේ අත මිදෙන්න උත්සාහ කරන්නේ? මම. කාට දුක් කෙන එක වළක්වන්නද මේ වෑයම් කරන්නේ? මට. කවුරු සැනසීමේ තියන්නද මේ උත්සාහ දරන්නේ? මම. බලන්නකෝ මේ කියන ඒවා ඔබට තේරෙන්නේ නැතු ඇති.
නමුත් බලන්නකො පින්වත්නි. එතකොට පින්වත්නි ඔබ මම දුකෙන් මුදවන්න යන නිසාම ඔබ දුකෙන් මිදෙන්නේ නැත. මොකද මම දුකෙන් අත මුදවන්න උත්සාහ දරන නිසා මට සැනසීම ලබා දෙන්න ඕන නිසා මේ කටයුත්ත කරන නිසා ඔබට සැනසීම ලැබෙන්නේ නැහැ. ඔබ දුකෙන් අත මිදෙන්නෙත් නැහැ. ඇයි පින්නන්නේ අපිට නොතේරුණාට ඊටාම සියුම් විදිහට අපි මේ සැනසීම ලබන්න කියන හෝ මාර්ගඵල ලබන්න කියලා හිතාගෙන හෝ මේ උත්සාහ දරන එක තුල ඔබ දන්නේම නැතුව පින්වත්නි මම මූලික කොටගෙන මම නැමැති දෘෂ්ටිය මූලික කොටගෙන තමයි මේක කරන්නේ. එතකොට පින්නන්නේ ඔබ මම කියන දෘෂ්ටිය උපාදාන සහිතව අරගෙන පරිහරණය කරන නිසා උපාදාන සහිතව අරගෙන නිසා ඔබ සැනසීම ලබන්නේ නැහැ. ඇයි සැනසීම ලබන්නේ නැත්තේ? කරන වැඩ පිළිවෙලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ මම කියන දෘෂ්ටිය උපාදාන කොටගත්ත නිසා ඔබ දුකෙන් අත මිදෙන්නේ නැහැ. පින්වත්නි දුකෙන් අත මිදෙන්න නම් සැනසීම ලබන්න නම් ඔබට තියෙන්නේ ඔබේ චිත්තසංතානයන් තුල දැඩි කොටගත් මම කියන දෘෂ්ටිය ඒක දැකලා ඒ දෘෂ්ටියෙන් නිදහස් වෙනවා නම් ඒ දෘෂ්ටියෙන් අත මිදෙනවා නම් ඒ දෘෂ්ටියෙන් අත මිදෙනකොටම පින්වත්නි ඔබට ලැබෙන දෙයක් තියෙනවා නම් සැනසීමක් තියෙනවා නම් ඔබට මාර්ගඵලයක් හිමි වෙනවා නම් දැන් මම සම්මතයෙන් ඔබට කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම වෙනවා. හැබැයි ඔබ කියන දෘෂ්ටියෙන් අත මිදෙන විට දැන් වෙලා තියෙන්නේ ඔබ කියන දෘෂ්ටිය දැඩි කොට අරගෙන තමයි මේ වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්නේ. එතකොට ඔබට ඔබ ඉන්න තාක් ඔබට සැනසීම නැත. ඔබට ඔබ ඉන්න තාක් පින්වත්නි මාර්ග ඵල ප්‍රතිපදාවන් ලැබෙන්නේ නැත. ඔබට ඔබ ඉන්න තාක් පින්වත්නි නිවන් දකින්න බෑ. ඔබට ඔබ ඉන්න තාක් ඔබ නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ නැහැ. එතකොට නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපිට දැන් මොකද්ද කරන්න වෙන්නේ? මොකද්ද කරන්න වෙන්නේ? පින්වත්නි කරන්න වෙන්නේ ඔබ අයින් කරන්න. කරන්න වෙන්නේ ඔබ අයින් කරන්න. ඔබ අයින් වෙන තරමේ ප්‍රමාණයේ හැටියට ඔබ නිදහස්. ඔබ අයින් වෙන ප්‍රමාණයේ තරමේ හැටියට ඔබ සැනසීම ලබනවා. සැනසීම ලබනවා. එතකොට ඔබ අයින් කරන්න කියන්නේ එතකොට පින්වත්නි මේ ඔබ අයින් කරන්න කියලා ඔබ කරන්නේ ඔබ තුරුළු කරගන්න එකමයි.
ඔබ අයින් කරන්න කියලා ඊට පස්සේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට හිත මෙහෙවන්න මේ විදියට මෙහෙවන්න මේ විදියට කියලා. එතකොට ඔබ දැන් ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. එතකොට දැන් ඔබ අයින් වුණොත් තමයි ඔබ සැනසෙන්නේ. මම මෙතන එක ඔබ කෙනෙක් යොදන්නේ ඔබට කතා කරන්න වෙන යොදන්න වචනයක් නැති නිසායි. එතකොට ඔබ අයින් වුණොත් තමයි සැනසීම. එතකොට ඔබ අයින් වෙන්න නම් ඔබ දුරු වෙන්න නම් ඔබ ප්‍රහාණය වෙන්න නම් පින්වත්නි ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. සීලයෙන් යුක්ත වෙන්න ඕන. සමාධියෙන් යුක්ත වෙන වැඩපිළිවෙලක් චිත්තසංතානය තුල ප්‍රායෝගික වෙන්න වෙනවා. මං කිව් වචනේ නැවත වතාවක් ඔබ පින්වන්දි සැනසීමෙන් ඉන්න නම් ඔබ අයින් වෙන වැඩපිළිවෙලක් ඒ කියන්නේ ප්‍රඥාව සීලය සමාධිය කියන මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ඔබේ මානසිකත්වය තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ කොහේද? මානසිකත්වය තුල. එතකොට ඒ මානසිකත්වය තුල ප්‍රඥාව සීලය සමාධිය ප්‍රායෝගික වෙන්න වෙනවා. හැබැයි එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. පින්වත්නි ඒ අනුදැන වදාරපු දෙය දැන් මොකක්ද කොහොමද ඔබ පරිහරණය කරන්නේ? කොහොමද ඔබ ප්‍රායෝගික කරන්නේ? පින්වත්නි ඔබ සීලය ආරක්ෂා කරනවා මම දැඩි කොට අරගනිමි. සමාධිය දියුණු කරනවා මම දැඩි කොට අරගනිමි. එතකොට පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට ඔබ දෘෂ්ටියෙන් අත මිදෙන්නේ නැහැ. මේක පින්වත්නි කිව්වට තේරෙන්නේ නැත. දැන් ඔබට බොහෝ තර්ක විතර්ක තමයි එන්නේ. දැන් එතකොට මේ දෘෂ්ටි දැන් ඔබ මම උපාදාන කොට ඉන්න තරම් ඒ කියන්නේ ඔබට ඔබ උපාදාන කොට දෘෂ්ටි සහගතව ඔබට සැනසීම ලබා දෙන්න ඔබ දුකෙන් අත මුදවන්න කියලා හිතාගෙන ඔබ ප්‍රඥාව සීලය සමාධිය දියුණු කරනවා. හැබැයි ඔබ දුකෙන් අත මුදවන්න. ඔබ දුකෙන් අත මුදවන්න හිතාගෙන මේ වැඩපිළිවෙල කරනවා කියන තැනම ඔබ ඉන්නව. එතකොට ඔබට මේ වැඩපිළිවෙල යථාර්ථ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යථාර්ථව ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි එතන ඔබ ඉන්න නිසා. දැන් ඔබ කරන්නෙම පින්වත්නි දැන් මේක කුමක්ද දැන් මේක ප්‍රායෝගික කරන්න කියන්නේ? පින්වත්නි මේ පුච්චල පරිහරණයන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ ආයතන වලින් ගන්නා වූ අරමුණු ඒ අරමුණු ස්වභාවයන් තමයි ඒ අරමුණු දැන් ආයතනයකින් අරමුණක් ගන්න විටම පින්වත්නි ගන්න විටම මොකද වෙලා තියෙන්නේ? එතන ස්වභාවය
දැක ගන්න අපොහසත් වුණොත් එතනම පින්වත්නි ඒකට කැමැත්ත හෝ අකමැත්ත හටගෙන එතනම ලෝභ ද්වේෂ හටගෙන එතනම දුස්සීල බව හටගෙන හැබැයි එතන දුස්සීල බව හටගත්තේ ඔබට ඔබ හිටපු නිසායි. මේ කියන එක තේරෙන්නේ. ඇයි ඔබට ඔබ හිටපු නිසා තමයි ඇහෙන් දකින දේට කැමති. කැමති කවුද? මට මම නොහිටියනම් ඇහෙන් දකින්න එක එච්චරයි. කනට ඇහෙන එක එච්චරයි. දැන් ඇසෙන් දකින්න දෙයට කැමති වෙන්නේ ඔබට ඔබ ඉන්න නිසා. ඇසෙන් දකින්න දෙයට අකමැති වෙන්නේ ඔබට ඔබ ඉන්න නිසා. එතකොට පින්වත්නි එහෙමනම් දැන් ඇහෙන් දකින දෙයට මනාපය හෝ අමනාපය ඔබ හිත තුල ප්‍රායෝගික කරනවා ඔබට ඔබ ඉන්න නිසා දෘෂ්ටියක් මත පිහිටපු නිසා. එතන ඔබ ලෝභ ද්වේෂ මෝහ පරිහරණය කරන්නේ. ඒ පරිහරණය කරන දෙය තුල ඒ වෙලාවේ ඔබ දුස්සීලයි. හැබැයි දැන් උතනින් එළියට ඇවිල්ලා ඔබ බොරු කියන්නේ නැත. හොරකම් කරන්නේ නැත. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැත. ඒ මුකුත් කරන්නේ නැත. ඒ පුජ්‍යලයයි කරන්නේ නැත්තේ. පුජ්‍යලය කරන්නේ නැතුව පුජ්‍යලයට විධානයක් දීලා පුජ්‍යල සංඥාව තුල පුජ්‍යලයා හිර කරලා ඒ ටික කරලා තියෙනවා. කරන්නේ නැහැ. ඒ ටික කරොත් මට හානි. එතනින් එළියට බැහැලත් දැන් කවුද ආරක්ෂා කරන්නේ? මම. බලන්න පින්නන්නේ. ඇතුලේ දැඩි කොට මම ආරක්ෂා කරනවා. මම සුරක්ෂිතව ඇතුලේ තියාගෙන තියෙන හොඳට ඇතුලේ මම ආරක්ෂා කරගෙන ඉන්න ගමන් එළියනුත් මොකද කරන්නේ? කයින් වචනයනුත් වැරදි කරන්නේ නැහැ. ඇයි? මම ආරක්ෂා කරනවා. සම්මතය තුල නම් ඒ ක්‍රියාවන් සියල්ලම ශ්‍රේෂ්ඨයි. හැබැයි පරමාර්ථය තුල නැවත නූපදින්ට හේතු වෙන විදිහට මානසිකත්වය මෙහෙවනකොට නම් ඔබ ඊට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. ඊට වඩා ඔබ ඥානවන්ත විය යුතුයි. එතකොට පින්වත්නි දැන් මේ සනසීමකින් ඉන්න නම් නිවන් දකින්න නම් ඔබ කල යුතු වෙන්නේ මොකද්ද? මේ ආයතන වලින් ගන්න අරමුණු ඒ අරමුණු උපාදාන කරගන්න වැඩපිළිවෙලින් අත මිදෙන වැඩපිළිවෙලක් මනස තුල ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ ඇහෙන් දකින රූපය සිත තුල උපාදාන කොට ඉන්න ගමන් ඔබ සම්මත සීල ආරක්ෂා කරයි. ඇසෙන් දකින රූපය උපාදාන කොටගෙන
හෝ උපාදාන කරන ගමන් ඔබ සමාධියක් දියුණු කරයි. බලන්න පින්නන්නේ. සමාධියත් හොඳට දියුණු කරනවා. හැබැයි ඇසෙන් දකින රූපය උපාදාන කරන ගමන්. සීලයත් හොඳට ආරක්ෂා කරනවා. ඇසෙන් දකින රූපේ උපාදාන කරන ගමන්. හැබැයි පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විටත් ඔය කටයුතු කරන අය හිටියේ නැද්ද? හිටියා. කවුරුවත් මාර්ගඵල ලැබුවද? නැහැ. හිටපු කට්ටිය සීලාදී ගුණධර්ම ආරක්ෂා කරපුවා හිටියද? හිටියා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යන අය හිටියද සමාධි දියුණු කරලා? හිටියා. හැබැයි කවුරුවත් බුද්ධ ශාසනයට ඇතුළත් උනේ නැහැ. බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නේම පින්වත්නි මේ ආයතන වලින් ගන්න අරමුණ තුල දෘෂ්ටිය පෝෂණය කරන්නේ නැතිනම්, මම පෝෂණය කරන්නේ නැතිනම්, එහෙමත් නැතිනම් ඒ අරමුණ උපාදාන කොට ගන්නේ නැති විදිහට මානසිකත්වයේ මෙහෙවන්න පුළුවන් නම් ආන්නේ යාල තමයි බුද්ධ ශාසනයට ඇතුළත් වෙන වැඩ පිළිවෙලට ක්‍රියාත්මක වෙන්නේ. අනේ අපි හිතාගෙන හිටිය පින්වත්නි, මහාන වුණු අපි සියල්ල බුද්ධ ශාසනය කියලා. අපි හිතාගෙන හිටිය මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන අපි සියල්ල බුද්ධ ශාසනය කියලා. අපි හිතාගෙන හිටිය සමාධිය දියුණු කරන අපි සියල්ල බුද්ධ ශාසනය කියලා. උපසම්පදා වුණු අපි හිතුවා අපි සියල්ල බුද්ධ ශාසනයට අයිති කියලා. හැබැයි බුද්ධ ශාසනයට අයිති වෙන්නේ ආයතන වලින් ගන්න අරමුණ. ඒ අරමුණ උපාදාන කොට ගන්න නැති විදිහට, ඒ අරමුණ උපාදාන කරන්නේ නැතුව මානසිකත්වයේ මෙහෙවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් එය ප්‍රායෝගික වෙන කෙනා තමයි පින්වත්නි උතුම් වූ මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන කෙනා වෙන්නේ. ඇයි පින්වත්නි, දැන් ඔබ ඇහෙන් දකින රූපය හිත තුල උපාදාන වෙනවම කියන්නේ මම ඉන්නවා. ඒක මම ඉන්නවා. මම අල්ලගත්තා. එතකොට ඒ උපාදානයේ ඇති වෙන්නේම අවිද්‍යාව නිසා. එතකොට ඔතන ඇත්ත දකින්න නම් සිහියක් තියෙන්නම ඕන. අපි මේ සාතා කාලයක්ම පින්වත්නි මේ අනන්ත ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, අනන්ත ධර්මයන් ඉගෙන ගන්නවා, බොහෝ බණ භාවනාදී කරනවා. හැබැයි මේ සියල්ලම කරන්නේ පුජ්‍යලයා සුගතියට ගෙනියන්නයි. පුජ්‍යලයා සුගතියට ගෙන. ඔබට තියෙන පිනන්නේ ඒ නිදහස් මානසිකත්වයේ මෙහෙවන්න බලන්න. නිදහස් මානසිකත්වයේ මෙහෙවන්න බලන්න. පින්වත්නි, කතා කරන විෂයට නම් අපට ඕන දෙයක් කතා කරන්න පුළුවන් පින්වත්නි. කතා කරන විෂයට රහතන් වහන්සේලා විදිහට කියන්නත් පුළුවන්. අනාගාමී උත්තමී විදිහට කියන්නත් පුළුවන්. පින්වත්නි, ආනන්ද මහරහතන් වහන්සේ සියල්ල දන්න බුදුරජාන් වහන්සේගෙන් අහගත්ත කෙනානේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ විදිහට කතා කරන්න පුළුවන්. ඒක ඒ කතාවක් විතරයි. හැබැයි ඒ සියල්ලට වඩා බලන්න ඕන ඔබ සිටින ප්‍රායෝගික තලයයි.
ඔබ සිටින ප්‍රායෝගික තලයයි. බලන්නකො පින්නන්නේ. අර මම ඔබට එක වතාවක්වත් කිව්වේ අර සෙන් හාමුදුරු නමක් ළඟට ඇවිල්ලා පුජ්‍යලයේ මහාන වෙන්න කියලා ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා කියනවලු ස්වාමීනි මෙතන මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. පුජ්‍යලයක් ආත්මයක් ඇත්තේ නැහැ. මෙතන මේ වේදනාවක් දැනෙන්නේ කරන්න කියන්න මොකක්වත් ඇත්තේ කිසිම දෙයක් නැහැ ස්වාමීනි. මේ හිස් දෙයක් මම කොට ගන්න මුකුත් මෙතන ඇත්තේ නැහැ කියලා. මේ සියල්ල වෙනස් වෙලා යන ස්වરૂපයෙන් යුක්ත අනිත්‍ය දෙයක් කියලා. සෙන් හාමුදුරුවෝ හිතුවා නැති මෙහෙම කියනවා නම් මෙයා කොතන විතර ඇද්ද? මෙයා අනිවාර්යයෙන්ම මේ තුන් ලෝක ධාතුවෙන්ම නිදහස් වෙච්ච කෙනෙක් තමයි. සෙන් හාමුදුරුවෝ ගත්ත උන්වහන්සේ ළඟ තියෙන හැරමිටිය වයසක හාමුදුරුවම හැරමිටිය අරගෙන අරයා මේ පැත්තට හැරලා කතා කරනකොට හැරමිටියෙන් දුන්න පිට හරහා ඩෝංගාලේක දීලිවරලා ගැව්ව හැටියේ අරයා කෑ ගහගෙන කියවන්න පටන් ගත්තා මේ මොකද අර මේක නෑ මෙතන මුකුත් ඇත්තේ නෑ මම කොට ගන්න කිසි දෙයක් ඇත්තේ නෑ දැන් කියපු දේ යරයාගේ ප්‍රායෝගික දේ ගැලපෙනවද නෑ පින්වත්නි ඒ නිසා ඔබට මම කියන්නේ මම නම් ඔබට කියන්නේ පින්නනේ අපිටත් ඔබට කියන්න පුළුවන් විවිධ විදිහට ඒක නෙමෙයි අපිට ප්‍රායෝගික කරන්න පුළුවන් යම් ප්‍රමාණයක්ද තියෙන්නේ ඒ ප්‍රමාණය ප්‍රායෝගික කරන්න. ඔබ මේ දැන් සමහර උදවිය මේ රහතන් වහන්සේලා විදිහට මානසිකත්ව ආරුඩ කරන්න හදනවා. රහතන් වහන්සේලාගේ මානසිකත්වයන් ලාමක පෘථග්ජන මිනිස්සු ආරුඩ කරගෙන ඉන්නවා. ඒ ආරුඩ කරගත්ත තැන ඉන්නෙත් කවුද? මම පින්වත්නි. අයියෝ පුදුම ඉදිරියෙන්නේ. ඒ ඉන්නෙත් මම. ඇයි දැන් එතනිනුත් එයාට ඇවිත් තියෙන්නේ කුමක්ද? දැඩි මාන්නයක්. මම මේ ධර්මය දන්නවා. මට මේක අවබෝධයි. මේ දන්න කෙනාගේ ලක්ෂණය මේ අවබෝධ වෙන කෙනාගේ ලක්ෂණය තමයි මොකක්ද? මානසික නිදහස් භාවය. එච්චරයි. දැන් යමක් ඇසූ පමණින් අවබෝධයි කියලා ලකුණු දාගන්නෙත් කවුද? මම. බලන්නකො පින්න දැන් ඇතුලේ ඉන්න මම මට කියනවා හරි දැන් මේ කිව්ව දේශනාව හොඳට තේරුණා. දැන් ඔයාට අවබෝධයි. දැන් එයාගේ ඉන්න මමම එයාට කියනවා දැන් ඔයාට ඕක අවබෝධයි. දැන් අවබෝධ වෙලා තියෙන කාටේ? මට. දැන් අවබෝධයි කියන්නේ කවුද? මම. ඒකට මොකද වෙලා තියෙන්නේ? අහපු එකක් විතරයි. පින්නන්නේ මේ කිව්වට ඔබට මේක තේරෙන්නේ නැහැ. පින් තේරෙන්න නම් බොහොම මම හිතනවා පුජ්‍යලිකව දැන් තේරෙන්න කාය විවේකී අවශ්‍යයි කියන එක. මොකද මේක හිතන්න මනස ටිකක් නිදහස් වෙන්න. කියන්නේ නිදහස් කියන්නේ බාහිර සම්මත ඔය වැඩ කරදර වලින් ටිකක් අඩුවීමක් තියෙන්න ඕන. එතකොට පින්වත්නි එහෙමනම් ඔබට මේ ආයතන වලින් ගන්න අරමුණ ඒ අරමුණ දැකලා ඒ අරමුණ උපාදාන නොවන මානසිකත්වයකින් මනස මෙහෙව ගන්න පුළුවන් නම් ඉතරයි. දැන් දැකපු දෙයකට ඔබ ඒ හිතේ දැන් ඒ දැක්ක දෙයක්
දැන් උපාදාන වුණා. දැන් එතකොට පින්වන්නේ ඔබ අනිත් පැත්තට අපරාධේ මගේ හිතට දැන් මේක උපාදාන වුණා නෙවෙයි. දැන් මේක හොඳ නැති එකක් නෙවෙයි. මේ අකුසලයක් නෙවෙයි. මගේ අතින් දැන් මේ සීලේ කැඩුණා නෙවෙයි. දැන් මේ මෙහෙවන මානසිකත්වය මොකද්ද මේ? මේ කරන්නේ මම ආරක්ෂා කරනවා. මට චෝදනා කරනවා. බලන්නකෝ. පිනන්නේ ඔබ සම්මත වැරදවල් හිත කරන්න එපා. ඔබේ අතින් යම් දෙයක් වුණා නම් ඒකත් එතනින් අතහරින්න පුරුදු. දැන් ඔබේ අතින් යම් අඩුපාඩුවක් වුණා. දැන් ඒ සිදු වූ අඩුපාඩුවත් නැවත මානසිකත්වයේ මෙහෙවගෙන එනවා කියන තරත් කවුද? එතනත් මම. ඇයි මගේ අතින් ඒ දේ වුණා. මට ඒක අහිත කරයි. මගේ තත්වයට හොඳ නෑ. මම ගැන මොනව හිතයිද කියලා දැන් ඒක ගැන එල්ලි දැන් ඉවර වෙච්ච දෙයක්. අතීත දෙයක්. හැබැයි ඒ තවම පසුපස හඹාගෙන එන්නේ. ඒ පසුපස හඹාගෙන එන්නේ ඇයි? මම ඉන්න නිසා. එතන මම නොහිටියේ නම් හඹාගෙන එන්න දෙයක් ඇත්තේ නෑ. එතනින්ම ඉවර වෙයි. හැබැයි එවිට ඔබ හිතයි මේක කොහොම ප්‍රායෝගික කරන එක සැරෙන්න එහෙනම් මාර්ගඵලලාභියෙක් විදිහටද මෙහෙවන්න තියෙන්නේ. පින්වත්නි, එක සැරෙන්න මාර්ගඵලලාභියෙක් විදිහට නෙමෙයි. ඔබ එක සැරෙන්න නිවැරදි දැක්ම දෙසට යොමු වෙන්න. එහෙම යොමු වෙනකොට අන්න එතකොට පින්වන්නේ ඔබ දන්නේම නැතුව ඔබට ඔබ දියවි යනවා. දැන් අයිස් කැටයක් අවුවට තිබ්බහම දිය වෙන්නේ යම්සේද පින්වන්නේ මේ ආයතන වලින් ගන්නා වූ අරමුණු ඒ අරමුණේ ස්වરૂපය දකිමින් නැත්නම් ඒ අරමුණේ ස්වરૂපයක් දකින්න බෑ කියන්නකෝ. ඊළඟ පියවරට යන්නකෝ. ඒ අරමුණ හේතු කොටගෙන බැඳීම ගැටීම නැත්නම් උපාදානය ඇති වෙනවනම් අන්නේ උපාදානයෙන් අත මෙදෙන්න විදියට මනස මෙහෙවන්නකෝ. එතකොට ඒ උපාදානයෙන් අත මිදෙන මනස මෙහෙවන්න හැබැයි තහනම් දැක්ම මම ආරක්ෂා නොවන්න. එතකොට හිත ගන්න එපා මේ උපාදාන වුණා මේක මට හොඳ නෑ මම ඉවරයි කියලා තැන්ට එන්න එපා. එතෙන්දී උපාදාන වුණා නම් ඒ උනුදේ මේ සිත තුල හටගන්න ධර්මතාවය දකින්න මට නෙමෙයි උපාදාන උනේ. මම නෙමෙයි මේ උපාදාන මේ හිත තුල සකස් වෙච්ච වැඩපිළිවෙලක් කොට දැකලා ආන්න ඒක එතනින් දිය වෙන්න අරින්න. එතනින් දිය වෙන විදිහට මනස මෙහෙවන්න. එතනින් දිය වෙන විදිහට මනස මෙහෙවන්න. හැබැයි එතනින් දිය වෙනකොට දිය වෙන්න පටන් ගත්ත හැටිම අයිස් ටික ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මේ දිය වෙන විදිහට මනස මෙහෙවනකොටම මම ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහට මෙහෙවන්න මම නැති වෙවි යනවා. එහෙම නැති වෙවි යනකොට පින්වන්යාන යම් වෙලාවක එනවා මම සම්පූර්ණ නැති වෙලා යයි. මම නැති වෙලා යන විට පින්වන්නේ එතකොට අපිට මේකේ ආරක්ෂා කරන්න දෙයක් ඇත්තේ නැහැ. නින්දාවක් ලැබෙන්න කෙනෙක් නැහැ. ප්‍රශංසාවක් ලබන්න දෙයක් නැහැ. ලාභයක් අලාභයක් ලබන්න දෙයක්වත් කෙනෙක්වත් ඇත්තේ නැහැ. එයාට නින්දාවත්
එකයි ප්‍රශංසාවත් එකයි. ඇයි එයා තුල මම නැති, එයා ඒ දේ උපාදාන කරන්නේ නැති නිසා මනසින් එයාට නින්දාවත් එකසේ වෙයි, ප්‍රශංසාවත් එකසේ වෙයි. බලන්නකෝ දැන් නින්දාව ප්‍රශංසාව කියන එක ලෝකයේ ධර්මතාවයක් නේ පින්වත්නි. ආර්ය උත්තමයන් වහන්සේලාට නින්දාවෙයි ප්‍රශංසාවෙයි කියලාව කියලා ඒකේ වෙනසක් ඇත්තේ නෑ. මනස එක මට්ටමේමයි පවතින්නේ. ඒකයි දැන් පින්නනේ ඔය අටලෝ දහමට කම්පිත වෙන්නේ ඔබට ඔබ ඉන්නා වූ තරමේ හැටියටයි. ඔබට ඔබ ඉන්නා වූ තරමේ හැටියට අටලෝ දහමට කම්පා වෙනවා. පින්නනේ ඔබට ඔබ අඩු නැතිනම් ඒකට කම්පා වෙන්න තැනක් ඇත්තේ නැහැ. එහෙනම් පින්වත්නි ඔබ හොඳට දකින්න මොකක්ද පින්නනේ තමන්ගේ මේ චිත්ත සංතානයන් තුල බැඳීම් සහිත උපාදාන ඇති වෙන විදිහට, සිත උපාදාන ඇති වෙන විදිහට ආයතන මෙහෙයවනව නම්, සිත තුල උපාදාන ඇති වෙන විදිහට කය වචනය මෙහෙයවනව නම් මොකද්ද? භවය සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. දුක සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. ඉපදීම ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඒ දැන් ඉපදීම ඇති උනේ, දුක සකස් උනේ ඇහෙන් රූප දැකපු නිසාද? කනට ශබ්ද ඇහුණු නිසාද? නෑ, උපාදාන කරපු නිසා. ඒ දැකපු දෙය අනුව බැඳී ගිය නිසා, ඇහුණු දෙය අනුව ගැටී ගිය නිසා. බලන්නකෝ, ඒ අනුව ගැටී ගිය නිසා, බැඳී යන නිසා ආන උපාදානයි. ඒ උපාදෙන් ඔබ දකින්න දැන් මේ අහන්න ලේසි, කියන්න ලේසි. මේ දෙකම නැවත නිසා අහන්නත් ලේසි, කියන්නත් ලේසි. මේක ප්‍රායෝගික කරන්න පුළුවන්ද කියන එක බලන්න. ඇහෙන් දකින රූපයකට අනුව උපාදාන සහිතව මානසිකත්වයේ පවත්වන්නේහිද කියලා විමසන්න පුළුවන් සිහියක් ඔබ සතු ඇත්තේ නම් පින්වත්නි මේ සසරෙන් එතර වෙනවමයි. එහෙම විමසන්න සිහියක් තියෙනවා නම් දැන් ඔබ බලන්නම ඕන පින්වත්නි මේ ආයතන වලින් ගන්න අරමුණ අනුව බැඳීම් සහිත ගැටීම් සහිත මනස පවත්වනවද කියන එක. ඇතුළටමයි බෙන්න ඕන. ඇතුළටමයි බෙන්න ඕන. එහෙම පුළුවන් නම් ඔබට පින්නත් මේ ඕනම තැනක කර්මශය කරන්න පුළුවන්. ඕනම කරන ක්‍රියාකාරකමක ඕනම ඉරියව්වක ඉඳගෙන ආශ්‍රවශය කරන්න පුළුවන්. ඕනම මේ කරන ක්‍රියාකාරකම් මේ ඕන රැකියාවක් වැඩපළක ඔය ඉන්න ගමනක් බිමනක් යන අතරේ උනත් සීලය ආරක්ෂා කරන්න පුළුවන්. සමාධිය දියුණු කරන්න පුළුවන්. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. මාර්ගය වඩන්න පුළුවන්. ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන්.
උපාදානෙ දුරු කරන්න පුළුවන්. කෙලෙස් නසන්න පුළුවන්. භවය නිරෝධ කරන්න පුළුවන්. නූපදීම ඇති කරන්න පුළුවන්. නිදහස් වෙන්න පුළුවන්. ඔය කිව් වචන ටික තේරෙම එකයි. එක වචන ටිකක් ඔය මං කිව්වේ. සමාන වචන ටික. ඒ වෙනවා. බලන්නකෝ ඒක ස්වභාවය පින්නන්නේ. එහෙනම් හැබැයි අපි සීලයත් හොඳට ආරක්ෂා කරනවා. සමාධියත් නිරන්තරයෙන් භාවනා කරමින් දියුණු කරනවා. මමත් ඊට අනුරූපවම මොකද කරන්නේ? හදනවා. මමත් හදනවා. ඇත්තට පින්නන්නේ බලන්නකෝ. දැන් ඔතනින් පුළුවන් විදිහට මේක ප්‍රායෝගික වෙන්න. දැන් මේ පින්නන්නේ දැන් පෙරහැරවල් තියෙන්නේ, සංස්කෘතික දර්ශන තියෙන්නේ, පූජා විදි තියෙන්නේ, සීරුම දැන් මේ පින්නන්නේ. අනේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටු කාලේ මොකක්වත් ওই දේවල් තිබ්බේ නැහැ. දැන් භාවනා පන්ති තියෙන්නේ, භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. සීරු දැන් එදා මොකුත් නැහැ. මනපදයක් අහලා දැන් උන් සීලාදී ගුණ ධර්මයක් ආරක්ෂා කරනවා කියලා. හැබැයි මේ දැන් ආරක්ෂා කරන සීල විදිය නෙමෙයි. ආයතන ටික පරිහරණය කරන එක තමයි දකින්නේ. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි උඹලට මම කියනවා ජනපද කල්යාණි නගරයක නටනවා. ජනපද කල්යාණි කියන්නේ බොහෝම ලස්සන එන රටේ ඉන්න එයා නටන තැනක් කිව්වොත් බොහෝ ජනතාවක් එතනට ඒක රාශි වෙනවා. මහණනි මං උඹලට තෙල් පුරවපු කට ළඟට තෙල් පුරවපු පාත්‍රයක් දෙනවා ඔලුඩින් තියාගෙන යන්න. ඒ නගරෙන් යන්න ඕන. හැබැයි කොයි හෝ පැත්තකට හැරුණොත් මොකද වෙන්නේ? ඔළුව හැරෙව්වොත් එක පැත්තකට තෙල් බින්දු වැටෙනවා. වැටුනොත් දෙනවා කඩු පාරක්. එහෙම නොකා යන්න පුළුවන්ද? යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ කඩුවකින් ගිහිල්ලා මරනවා කියන එකක් නෙමෙයි. ඒ කියන්නේ පින එතන පින දැන් ජනපද කල්යාණි නටනවා. නටන දර්ශනයේ ලස්සනයි. ඒ පැත්ත හැරිලා බලනකොටම වින්දනයක් ලබනවද නැද්ද? එදින මාරය අපි මරණ තැනට ඇවිල්ලාද නැද්ද? ඇයි සසර හදන වැඩ පිළ අන්න එහෙම නැතුව යන්න පුළුවන්ද? ඔන්න බලන්න. නැතුව ඇස් පියාගෙන යන්න කියන එකක්වත් කන් වල මොනවා හරි ගහගෙන යන්න කියන එකක්වත් නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒක දකි එයාට එහෙම යන්න පුළුවන්ද? එතකොට බලන්න පින්නන්නේ එහෙම යන්න පුළුවන්ද කියන්නේ එහෙනම් ඇහෙන් දැක්කනම් කනට ඇහුණනම් ඒ දේ බන්ධනය කරන්නේ නැතුව ඇහුණු දෙය දැකපු දෙය කෙරෙහි බැඳෙන්නේ නැතුව යන්න පුළුවන්ද? බැඳුනොත් පින්නන්නේ දකුණු පැත්තේ නම් අපි යනකොට ජනපද කල්යාණි නටන්නේ දකුණු ඇහැට නම් ඕක අපිට පේන්නේ. දැන් මොකද කරන්නේ? දකුණු ඇහැට පේනකොටම හිතට බැඳුනොත් කොහෙද වම් පැත්තට දොරුව හරවන්නේ? වම් පැත්තට දොරුව හරවන්නේ කොහටද? දකුණු පැත්තට. ඇයි? අපි හිතන් ඉන්නේ බැඳුනේ අන්නර එළියේ ඉන්න කෙනාට. ඒ පැත්තට තමයි හැරෙන්නේ. එහෙනම් ඔබ දකින්න ආයතන වලින් ගත් අරමුණකට බැඳුනොත් බැඳුණු පැත්තට තමයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. මරණකොට සම්මත මරණයක් වුණොත් ඒ මරණය ඇති වෙන්නේ ඒ බැඳුණු පැත්තට කියන එක දකින්න. ඒ නිසා ඔබ දක්ෂ වෙනවා, ඔබ ශ්‍රේෂ්ඨ වෙනවා පින්වත්නි. හිත තුල බැඳීම් ඇති නොවන විදිහට මානසිකත්වයේ මෙහෙව ගන්න පුළුවන් නම් සිව්විරියව්වෙම
ඔය ගිහි ජීවිතවල ඉඳගෙනම ඔබට මාර්ගය තුලට පිවිසෙන්න පුළුවන්. එහෙම පිවිසිලා ඔබේ වීරියේ තරමේ හැටියට සංසාර දුක් ගිනි ටික නිවාලන්න පුළුවන්කම ලැබෙයි. නම් මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.